ගුරුත්ව කේන්ද්‍රයේ පාඩමේ විභාග ගණන් ටික හදන්නයි යන්නේ. අතරම ඉස්සලාම අර මූලික ඝන වස්තු වල ගුරුත්ව කේන්ද්‍ර අපි හොයන විදිහ අනුකලනය පාවිච්චි කරලා කතා කරා. ඊට පස්සේ සංයුක්ත ඝන වස්තු වල ගුරුත්ව කේන්ද්‍ර හොයන විදිහ ගුරුත්ව කේන්ද්‍රයට අදාළව අපි කතා කරපු අර මේ අර්ථ දැක්වීම මූලික අර්ථ දැක්වීම මතක නේද? ඒ කියන්නේ මුළු ස්කන්ධය ගුරුත්ව කේන්ද්‍රයෙන් ඇති කරන ගූර්ණය සමානයි සියලුම ස්කන්ධ ගූර්ණ වලින් සියලුම ස්කන්ධ ඒ වස්තු වල ගූර්ණ වලින් කියන්නේ එක එක ස්කන්ධ ඒ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයෙන් ඇති කරන ගූර්ණ වල මුළු එකතුව කියලා. මෙන්න මේ න්‍යාය පාවිච්චි කරලා සංයුක්ත ඝන වස්තුවක ගුරුත්ව කේන්ද්‍ර හොයන විදිහ කතා කරා. රයිට්? right. ඔයිට පස්සේ ගාන තියෙන්නේ හුඟක් වෙලාවට මේ ඒ ඝන වස්තුවේ එහෙම ඒ කියන්නේ සංයුක්ත ඝන වස්තුවේ ගුරුත්ව කේන්ද්‍ර හොයලා ඒ ගුරුත්ව කේන්ද්‍රය ඊට පස්සේ කොහේ හරි තියෙනවා. ඒ කියන්නේ පොළොවක් උඩ හරි එල්ල තන්තුවකින් එල්ලලා හරි මොකක් හරි පිහිටීමකට ලක් කරාට පස්සේ ඊට පස්සේ ඒකේ ආනතිය නැත්නම් තන්තුවේ ආතතිය ඔන්න ඔය වගේ දේවල් තමයි ඊට පස්සේ ප්‍රශ්නෙට අහන්නේ. ඒතකොට ප්‍රශ්න කොටස් තුනක් තියෙනවා. එකක් මූලික වස්තු කිහිපයක ගුරුත්ව කේන්ද්‍ර හොයන්න අහනවා. ඒ කියන්නේ ඔය අපි කතා කරපු 8 දෙනාගෙන් එක්කෙනෙක්ගේ අනිවාර්යෙන් ගුරුත්ව කේන්ද්‍රය අහනවා විභාගෙට. ඊට පස්සේ ඒ වස්තුව සහ ඉතිරි 7 දෙනා යෙන් එකක් හෝ දෙකක් පාවිච්චි කරලා සංයුක්ත ඝන වස්තුවක් හදලා ඒ සංයුක්ත ඝන වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය අහනවා. ඊට පස්සේ ඒ ඝන වස්තුව එතකොට ඒ දෙවෙනි කොටස ඊට පස්සේ ඒ ඝන වස්තුව කොහේ හරි තැනක එල්ලලා නැත්නම් කොහේ හරි තැනක තියලා හේතු කරලා ඒ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයත් එක්ක මොකක් හරි ඔය ආනතියක් තන්තුවේ ආතතියක් ඊට පස්සේ මොකද්ද ඝර්ෂණයක් තියෙනවා නම් ඊට පස්සේ ඒකේ ඝර්ෂණ සංගුණකයක් ඔය වගේ මොකක් හරි අර දෘඩ වස්තුක සමතුලිතතාවයට අදාළව කොටසක් අහනවා. ඒතොර ගාන කොටස් තුනක් තියෙනවා. ඒ කොටස් තුනට ලකුණු සාමාන්‍යයෙන් හම්බෙනකොට හම්බෙන්නේ අවකලනය කරන අනුකලනය කරන කැලලට ලකුණු 60 70ක් විතර එනවා. මොකද ඒක මේන් පාර්ට් එකක් හින්දා ඊට පස්සේ සංයුක්ත ඝන වස්තුවක ගුරුත්ව කේන්ද්‍ර හොයනකොට ලකුණු 50 60ක් විතර එනවා. අන්තිම කැලලට ලකුණු 40ක් 50ක් විතර ප්‍රමාණයක් එනවා. හොඳද? රයිට්. අපි බලමු 2011 ඉඳන් ගණන් ටික හදන්න. 2011 පේපරේ මේ කියනවා අරේ ඒ වූ ඒකාකාර ඝන අර්ධගෝලයක ස්කන්ධ කේන්ද්‍රය එහි සම්මිතික අක්ෂය මත අර්ධගෝලයේ ආධාරකයේ සිට 3 බෙදීම 8ක් ඒ දුරකින් පිහිටන බව පෙන්වන්න. ඒක හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඒකාකාර ඝන අර්ධගෝලාකාර කවච අභ්‍යන්තරාරය හා බාහිරාරයන් A සහ B. ඒ කියන්නේ අභ්‍යන්තරාරය සිම්පල් A බාහිරාරය සිම්පල් B. හරිද? කේන්ද්‍රයේ සිට සමමිතික අක්ෂය දිගේ එහි ස්කන්ධ කේන්ද්‍රයට දුර මෙන්න මේක කියලා කියනවා. හරිද? ඒක හදන විදිහ චුට්ටක් අපි කතා කරලා ඊට පස්සේ කොටස කතා කරමු. ඒ කියන්නේ පුතේ දැන් මේ වගේ ගෝලයක අර්ධ ගෝලයක් හරිද? ඒතර අර්ධ ගෝලයක් මම ඒක මේ වෙන්න අඳින්නම්. මෙන්න මේ වගේ අර්ධ ගෝලාකාර කවචයක්. හරිද? ඊට පස්සේ මෙන්න මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය තමයි අහන්නේ. දැන් අපි දන්නවා සාමාන්‍ය අර්ධ ගෝලයක් නම් ඝන අර්ධ ගෝලයක් නම් මෙන්න මෙතන තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. මෙන්න මේ දුර තමයි ඔය 3 බෙදීම 8ක් A කියලා කියන්නේ. හරි? right මම මේක සම්මිතිය සලකලා පිටවා ගන්නවා. මේක x අක්ෂය මේක y අක්ෂය. එතකොට පැහැදිලිවම තේරෙනවා මේ සංයුක්ත ඝන වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයේ x භාගමා y බාන හරිද? x භාගමා y බාන හරි. g කියන්නේ x භාගමා y බාන මේකේ y බා කියන එක නේ කොහොමද බිඳුවයි සමමිතිය හින්දා. right ඊට පස්සේ මෙයාගේ
මෙතන කණ්ඩාංකය B මෙතන කණ්ඩාංකය A. හරිද? එතකොට ඒ කට්ටියක තියෙන ගුරුත්ව කේන්ද්‍ර ටික ගත්තොත් එහෙම මෙන්න මෙතන ඇති XA කියන අගය මෙයාගේ මේ හරිය ඇති XB කියන අගය. හරි. දැන් කපලා හාරලානේ තියෙන්නේ. හාරලා අයින් කරලානේ තියෙන්නේ. එතකොට ගූර්ණ ගන්න වෙලාවට මම මෙන්න මේ වගේ දෙයක් කරනවා. අර්ථ දැක්වීමෙන් ලියනවා මුළු ස්කන්ධයේ මේකෙන් ඇති කරන ගූර්ණය මුළු ස්කන්ධය x භාගයෙන් ඇති කරන ගූර්ණය එක් වස්තුන්ගෙන් ඇති කරන ගුණ වලට සමානයි කියලා. එතකොට පුතේ මම කරද්දි තේරුම් ගන්න මම ගන්නේ y අක්ෂය වටා ගුණ. y අක්ෂය වටා ගුණ මුළු ස්කන්ධයේ x සමානයි ma නැත්නම් mb වතාවක් xb අඩු කිරීම ma වතාවක් XA කියලා ගන්නෙ ඇයි මේකේ මේ අරේ A වන කොටසක් කපලා අයින් කරලා තියෙන්නේ. අයින් කරපු හින්දා මං එදත් කිව්වා අයින් කරපු කොටස් වල ගුණ ගන්නේ අනිත් පැත්තට තියනවා කියලා හිතලා. පැහැදිලිද? එතකොට මේක x bar කියන එක කෙනා ලියන්න පුළුවන් x bar සමානයි mb xb අඩු කිරීම ma xa මුළු ස්කන්ධය වෙන්නේ සම්පූර්ණ ගෝලීය ස්කන්ධේ අර කපපු ගෝලයේ ස්කන්ධය අඩු කරපුවහම හරිද දැන් මෙයාගේ ඝනත්වය රෝ නම් එතකොට පුතේ මේ ටික ලියන්න පුළුවන් මේ x bar කියන අගය x bar සමානයි xb කියන්නේ 3/8ක් b mb කියලා කියන්නේ 3/2ක් 5b ඝනය වතාවක් රෝ පරිමාව වතාවක් ඝනත්වයනේ එයාගේ ස්කන්ධය වෙන්නේ ස්කන්ධය අඩු කිරීම 3/8ක් a 2/3ක් 5a ඝනය වතාවක් රෝ බෙදීම ඊට පස්සේ 2/3ක් 5 රෝ b ඝනය අඩු කිරීම a ඝනය කියලා මම එකපාරම ලියන්න. x bar. දැන් මේක සුළු කරවුවොත් එහෙම 3/8 කියන එක නා පොදුයි. ඒක එළියට ගන්නවා. ඊට පස්සේ 2/3 5 රෝ කියන කට්ටිය කපලා අයින් කරන්න පුළුවන්. හරි. එතකොට උඩ ඉතිරි වෙනවා මෙන්න මේ වගේ කොටසක්. b වල 4 වෙනි බලය අඩු කිරීම a වල 4 වෙනි බලය කියලා. යට ඉතිරි වෙනවා b වල ඝනය අඩු කිරීම a වල ඝනය කියලා. හරි. මේක පොඩ්ඩක් සුළු කරමු බලන්න පුතේ. උඩ වර්ග දෙකාන්තරයට කඩවුවොත් එහෙම 3/8 එළියට අරගෙන උඩ සුළු කරමු. වර්ග දෙකාන්තරයට කැඩුවොත් එහෙම b වර්ගය ඍණ a වර්ගය වතාවක් b වර්ගය ධන a වර්ගය කියලා ගලවන්න පුළුවන්. යට b ඍණ a වතාවක් b වර්ගය ධන ab ධන a වර්ගය කියලා වෙලා ඝන දෙක අන්තරය සාධක ලියන්න පුළුවන්. සුළු කරපුවාම මෙතන මේ පදයට මේ පදේ කැපිලා ගිහිල්ලා a ධන b නැත්නම් b ඍණ a එකක් ඉතුරු වෙනවා. b ධන a ගන්නේ ලියන්න පුළුවන්. එතකොට 3/8යි a ධන b වතාවක් a වර්ගය ධන b වර්ගය බෙදීම a වර්ගය ධන ab ධන b වර්ගය කියලා. පැහැදිලිද? සංයුක්ත ඝන වස්තුවේ ගුරුත්ව කේන්ද්‍ර හොයපු විදිය. right ඊට පස්සේ බලන්න ගානේ මොකද්ද කියන්නේ කියලා. ගානේ ඊට පස්සේ කියනවා
ස්වකීය වක්‍ර පෘෂ්ඨය තිරස් රළු පොළවක හා සමාන ලෙස සිරස් රළු බිත්තියක ස්පර්ශ වන පරිදි මෙම අර්ධගෝලාකාර කවචය සමතුලිතව පවතී. සමතුලිතතාව සීමාකාරී අවස්ථාවලු තියෙන්නේ. තිරසට ආධාරකයේ ආනතිය මෙන්න මෙච්චරක් බව පෙන්වන්න මෙහි මිව් යනු කවචය සහ රළු පෘෂ්ඨ අතර දර්ශන සංගුණකය වේ. එතකොට මේක අර හේතු කරලා තියෙනවලු බිත්තියකයි පොළොවේයි අර නිකන් අංශක අණුවක් තියෙන තැනක වගේ නේද? බලමු. එතකොට හරි. මම මේ ටික ඔක්කොම අයින් කරලා දාන්නම්. right දැන් එතකොට මේ මෙන්න මේ මෙයාගේ බල ටික ලකුණු කරමු. බල ටික ලකුණු කරද්දි පුතේ කේන්ද්‍රය මේ කවචයේ කේන්ද්‍රය එන්නේ මෙන්න මේ වගේ තැනක. හරිද? එතකොට මේ ස්පර්ශ වෙන තැන් වල ඉඳලා හරියටම ක්‍රියා කරන බල ටික මට අඳින්න පුළුවන් මේ විදිහට. මේ වාර මූලික 12 වසරේදී අර දොඩ වස්තුක සමතුලිතතාවය කරන સિદ્ધාන්ත ටික මම මේකට දාන්නම් R1 කියලා. ඊට පස්සේ මෙයා ලිස්සවුවොත් ලිස්සන්නේ දකුණු අත පැත්තට. ඒකින්ද මෙයාගේ ඝර්ෂණ බලය එනවා මෙන්න මේ පැත්තට. මම ඒකට දාගන්න F1 කියලා. ඊට පස්සේ මේ ටික ගත්තොත් මෙතන ඉඳන් ගත්තොත් right මෙතන මේ රූප සරහනේ තොර පොඩි අවුලක් වෙනවා. මේක මේ වගේ තියෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට තියෙන්න. ඔය ස්පර්ශන එක නම් ඔහොම තියෙන්න ඕනේ. හරියට උතරත් අංශක අණුවක් හැදෙන විදිහට. R මොකද ඒක එහෙම වෙන්න ඕනේ ඇයි කියලා කියන්නම්. මොකද මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුරයි මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුරයි සමානයි. අරයට සමානයි. ඒ කියන්නේ B දුරකින් තියෙන්න ඕනේ. හරි? මම R2 කියලා දාගන්නම්. මෙයා පල්ලෙහාට ලිස්සන හින්දා එයාගේ ඝර්ෂණ බලය තියෙන්න ඕනේ උඩට. මම මේකට F2 කියලා දාගන්නම්. ඊට අමතරව මෙයාගේ බර ගුරුත්ව කේන්ද්‍රයෙන් ක්‍රියා කරන්නේ G. ගුරුත්ව කේන්ද්‍රයෙන් ක්‍රියා කරන බර මට ලියන්න පුළුවන් මෙතන ඉඳන් පල්ලෙහාට තියෙනවා කියලා. බර පල්ලෙහාට mg. එතකොට මේ ගුරුත්ව කේන්ද්‍රයෙන් ගියපු එක්කෙනාගේ මෙන්න මේ ක්‍රියාරේඛාව මේ ඝර්ෂණයත් එක්ක හදන මේ බල දෙක තියෙනවානේ ප්‍රතික්‍රියා බලයයි ඝර්ෂණ බලයයි. මෙතන ප්‍රතික්‍රියා බලයයි ඝර්ෂණ බලයයි. අන්න ඒ දෙන්නගේ මේ සම්ප්‍රයුක්ත බල මෙන්න මේකෙදි හම්බ වෙන්නත් ඕන. මේ ගුරුත්ව කේන්ද්‍රයේදී හම්බ වෙන්න ඕන.
ඒ දෙකේ සම්ප්‍රයුක්ත බල දෙක මෙහෙම අඳින්නම්. ඔන්න ඔය විදිහට බල දෙක හම්බ වෙන්න ඕනේ. එතකොට තමයි මේ පද්ධතිය බල තුනක් යටතේ පද්ධතිය සමතුලිත වෙන්නේ. right? ඊට පස්සේ මේකේ මූලික දත්ත තමයි F1 කියන එක්කෙනා ලියන්න පුළුවන් μ වතාවක් R1 කියලා. ඊට පස්සේ F2 කියන එක්කෙනා ලියන්න පුළුවන් μ වතාවක් R2 කියලා. ඊට පස්සේ මේකේ සිරස් සංරචක සලකවුවොත් සමතුලිතයිනේ පද්ධතිය. තිරස් සංරචක සලකවුවොත් එහෙම එතකොට R2 සමානයි F1ට. සිරස් සංරචක සලකවුවොත් එහෙම මොනවද පුතේ එන්නේ F2 ධන R1 සමාන වෙනවා mgට. කොහොමද මේ ගූර්ණය නම් කොහොමත්ම ගන්න වෙනවා. මෙන්න මේකනේ දහන්නේ. තිරසට ආනතිය කියන්නේ මේ කෝණේ ඇල්ෆා. මේ කෝණේ ඇල්ෆා කියලා ගන්නම්. ඒ කෝණේ ඇල්ෆා නම් මෙතනත් අංශක 90යි. මේ කෝණෙත් ඇල්ෆා. මේ කෝණේ ඇල්ෆා නම් මේක 90 රින ඇල්ෆා. මේ කෝණේ න 90 රින ඇල්ෆා කියලා. මෙන්න මේ දුර තමයි ඔය ගුරුත්ව කේන්ද්‍රයට අදාළ දුර. මම ඒක x බාර් කියලා දැනට දාගෙන ඉන්නේ. මේ දුර b. එච්චර සුළු කරන්න ඕනේ නැහැ නේ. ඒකට අපි දැනට මෙච්චරත් පාවිච්චි කරමු. හරි දැන් මම කොහොමද කරන්නේ? මෙතන මේ කෝණයක් ගන්න තියෙනවා. හරිද? මේ කෝණේ ගන්න නම් අපිට බලන්න පුළුවන් මේකේ කොහේ හරි ඉඳන් ගූර්ණ ගන්න ලේසිම තැන කොහෙද? කේන්ද්‍රේ ඉඳන් ගූර්ණ ගන්නත් ලේසිනේ. right කේන්ද්‍රයේ ඉඳන් ගමු. කේන්ද්‍රයට අපි අකුර O වගේ දාගමු. කේන්ද්‍රය O වටා ගූර්ණ සැලකීමේ. පුතේ දැන් O වටා ගූර්ණ ගත්තාම බලන්න O වටා ගූර්ණ එන්නේ කාගෙන්ද කියලා. R1යි R2යි එම තැන නැතිලා යනවා. මොකද O ලක්ෂ්‍ය හරහා යන හින්දා. ගූර්ණ හදලා දෙන්නේ මේ ඝර්ෂණ බලයයි අපේ බරයි කියන කට්ටිය විතරයි. හරිද? එතකොට F1යි F2යි දෙන්නම එකම දුරින් තමයි ගූර්ණ ඇති කරලා දෙන්නේ. ඒකින්ද F1 එකතු කිරීම F2 වතාවක් B කියලාම ලියන්න පුළුවන් දුරවල සමාන හින්දා. සමානයි. එතකොට බර අනිත් පැත්තට ඇති කරලා දෙන්නේ ගූර්ණය. ඒක ලියන්න පුළුවන් cos alpha mg x භාවතාවක් cos alpha cos 90 ඍණ alpha කියලා. cos alpha හරි right ආදේශ කියලා සුළු කරමු. F1 කියලා කියන්නේ μr1 එකතු කිරීම μr2 වතාවක් b සමානයි mg x bar දැනට ඔහොම තිබුණා වදෙන් cos alpha කියන්නේ sin alpha ට. ඊට පස්සේ
මේක mgත් එක්ක සුළු කරගන්න පුළුවන් විදියක් තියෙනවද? අරකට ආදේශ කරන්න වෙනවා නේද? අර කලින් සුළු කිරීම ටික ඕනේ වෙනවා. අර මම මේ r1 ලිව්වා r1 සමානයි මෙහෙම. ඊට පස්සේ ඒක පාවිච්චි කරලා r2 ලියන්න පුළුවන් නේද? r2 සමානයි එතකොට μ වතාවක් mg වර්ගය ධන 1 කියලා. right මේ කට්ටිය ආදේශ කරමු. ආදේශ කරපුවාම b පොදුයි μ පොදුයි r1 r2 දෙන්නගෙම හරය පොදුයි දෙන්නගෙම mg පොදුයි එතකොට r එක ඒ විදිහටම ලියවිලා තියෙනවා අනිත් එක්කනට μ එකක් කියලා ලියවිලා තියෙනවා සමානයි mg වතාවක් x භාව වතාවක් sin alpha mg ට mg කපන්න පුළුවන් ඊට පස්සේ sin alpha උක්ත කරපුවාම sin alpha සමානයි b වතාවක් μ වතාවක් 1 ධන μ බෙදීම μ වර්ගය ධන 1 x බා යටට එන්නේ x බා කියන එක්කෙනා ආවේ a වර්ගය ධන ab ධන b වර්ගය බෙදීම a ධන b a වර්ගය ධන b වර්ගය කොහොම ආවේ x බා කියන එක. මේක අනිත් පැත්තට ගත්තා. බලන්න මේ උත්තරේද කියලා. right මේ උත්තරේ තමයි තියෙන්නේ. වෙනන උත්තරේ මෙන්න මෙතන තියෙන්නේ. හරි. sin inverse කියලා දාලා තියෙන්නේ sin inverse 8 බෙදින දර හරි. එළ කිරුවාගේ උත්තරේ නවා. හරි. අදව්වේ කොහොමද කියන එක මේක මේ දෘඩ වස්තුක සමතුලිතය 12 වසරක කැලලක් තියෙන්නේ. තව ඝර්ෂණය කියන කැලල එකතු වෙලා තියෙනවා. මම මේ අර ඝර්ෂණය ලොකුවටම ඔයාලට කියලා දීලා නැහැ. ඒ වුණාට අර ෆිසික්ස් වල තියෙනවානේ සරල කතාව. ඒකම තමයි දැන් මේ ආයේ. ආදේශ කරා r1යි r2යි හොයාගන්න වෙනව නැත්නම් මෙතෙන් ආදේශ කරන්න විදිහක් නැතිනවා. r1යි r2යි හොයාගත්තා. හිමින් සැරේ sin alpha හෙව්වා. ඊට පස්සේ alpha ලියා ගන්නයි තියෙන්නේ. right දැන් බලමු 2012 2012 පේපරේ අන්තිමේට කලින් එකනේ right මේ තියෙන්නේ පොඩ්ඩක් සයිස් එක පොඩි කරන්න මේකේ ගානේ කියනවා උස එච්චු ඒකාකාර ඝන ඍජු වෘත්ත කේතුවක ස්කන්ධ කේන්ද්‍රය මෙච්චරයි. එහි සම්මිති කක්ෂය මත ආධාරකයේ සිට මෙන්න මෙච්චර දුරකින් පිහිටන බව පෙන්වන්න. ඔව් ඒක පෙන්න ගන්න පුළුවන් නේ. මතක තියාගන්න ආධාරකයේ සිට හරිද ආධාරකයේ සිට එක බෙදීම 4කින්. එතකොට අපි හුඟක් කරලා ගාන හදන්නේ තුඩේ ඉඳලා. තුඩේ ඉඳන් තමයි 3h බෙදීම 4කින් තියනවා කියලා පෙන්වුවේ. එතකොට ඉතින් ඒක අඩු කරලා පෙන්වන්න. හරි. රූපය දැක්වෙන පරිදි එක එකට සවි කර ඇති ආධාරකයේ අරේ 3r හා උස h වන
ඍජු වෘත්තාකාර කේතුවකින් හා අරේ R හා උස 2h වන ඍජු වෘත්තාකාර සිලින්ඩර් එකේ ඒකාකාර ඝන වස්තු සංයුක්ත ඝන වස්තුව සමන්විත වේ. සංයුක්ත ඝන වස්තු ස්කන්ධ කේන්ද්‍රය එහි සම්මිතික අක්ෂය මත කේතුවේ ශීර්ෂයේ සිට පහ බෙදීම 3h දුරකින් පිහිටන බව පෙන්වන්න. right? මේ ගණන හදමු. එක් කෙළවරක් සිවිලිමක හා අනෙක් කෙළවර කේතුවේ වෘත්තාකාර පතුලේ පරිධියේ A නම් ලක්ෂයකට සවිකොට ඇති සැහැල්ලු අවිතන්‍ය තන්තුවක් මගින් සංයුක්ත වස්තුව තිරස් තලයක නිදහස එල්ලෙමින් තබයි. right මේ ඕන් එල්ලලා තියෙන කතාව. සංයුක්ත වස්තුවේ සම්මිතික අක්ෂයේ යටියත් සිරස සමග ඇල්ෆා කෝණය සාදයි නම් ඇල්ෆා සමානයි මෙන්න මේක බව පෙන්වන්න. right ඒක පුංචි ගණන්. ඊට පස්සේ කියනවා කේතුවේ ශීර්ෂයේදී සංයුක්ත වස්තු සම්මිතික අක්ෂය අය දිගේ p බලයක් යෙදීමේ සංයුක්ත වස්තුව තිරස් අක්ෂයට සම්මිතික අක්ෂය තිරස් වන ආකාරයට සංයුක්ත p බලය හා තන්තුවේ ආතතිය. right w සහ f. right w කියන්නේ සංයුක්ත වල. හදෝ මේක සංයුක්ත කොටසේ ගුරුත්ව කේන්ද්‍ර හොයන තැන ඉඳන් කරමු. right ඔයාලට මම ගාන චුට්ට වෙලාවකට ෂෙයා කරන්නම්. පාස් පේපරේ තියෙනවා නම් පෙරලා ගත්තත් කමක් නැහැ. පාස් පේපරේ තියෙනවා නම් මේ තියෙන දේ දත්තර එක පාවිච්චි කරලා මේ මම රූප සරණ ගත්තා මේ වෙනම තැනකට. right පොඩි කණ්ඩාංග තලයක් කරන ගමු. ඔය තියෙන x අක්ෂය මේ තියෙන y අක්ෂය මේකේ ගුරුත්ව කේන්ද්‍ර ගත්තොත් එහෙනම් මම මේකට දාගන්නම් x1 මෙයාගේ හරි මෙතන තියෙන x2 කේන්ද්‍රයේ සිට ඉඳන් තියෙන දුර ගත්තොත් එහෙම මේක බිඳුව නම් x1 කියන එක කෙනා ලියන්න පුළුවන් මේක කේතුවේ උස දීලා තියෙනවා කේතුවේ අරේ r උස 2h එතකොට 4න් 3 වතාවක් 2h තමයි මේ කේතුවේ උස. ඊට පස්සේ x2 කියන එක කෙනා ලියන්න පුළුවන් x2 කියන එක කෙනා ලියන්න පුළුවන් 2h එකතු කිරීම ඒකාකාර දණ්ඩන්නේ උස h. එතකොට h බෙදීම 2යි. හරි. මෙතන මෙන්න මෙතන ලක්ෂ්‍ය කණ්ඩාංකය වෙන්නේ 2h යි h යි එක 3h වෙන්නේ මෙතන. මෙතෙන් දෙන්නේ මේ කොටස. එතකොට 4යි 5යි h බෙදීම 2යි. මේක සුළු කරපුවාම එන්නේ 3යි h බෙදීම 2යි. හරි. ඒකල මේ කට්ටිය ස්කන්ධ ගත්තොත් එහෙනම් මම මේකට දාගන්නම් m1 මේකට දාගන්නම් m2 කියලා. m1 m2යි ලියාගමුකෝ. m1 කියන එක කෙනා ලියන්න පුළුවන් පුතේ කේතුවේ පරිමාව 3න් එකක් 5 r කියන්නේ කේතුවේ අරේ r
නෑ මේක මේ මම දත්ත ලකුණු කරලා තියෙන වැරදි චූට්ටක් ඉන්න කේතුවාරයේ 3r කියලා නෑ ඔව් කේතුවාරයේ 3r කියලා තියෙන්නේ 3r වතාවක් උස h වතාවක් එහෙනම් රෝ m2 සමානයි 5r වර්ගයේ වතාවක් h 2h 2h වතාවක් රෝ එතකොට මෙතන එන්නේ x1 කියන්නේ 4න් 3ක් වතාවක් h මෙතන h2 වෙන්නේ h එකතු කිරීම h කියලා එන්නේ. ඒතර 2h. නොහොම එන්නේ. හරිද? O වලින් ඉඳලා x1 x2 හොයාගත්තා. ඊට පස්සේ ස්කන්ධ දෙක ලියාගත්තා. right? ඊට පස්සේ මම මෙතන කියනවා මේකේ ගුරුත්ව කේන්ද්‍රය කේතුවේ ශීර්ෂයේ සිට මෙන්න මෙච්චර දුරකින් තියෙනවා කියලා පෙන්වන්න තියෙන්නේ. මම රූප සරහනේ තැන ගන්න මෙන්න මෙතන තමයි ওই ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ G x භාගමා බිඳුව කියලා. right? O අක්ෂය වටා ගුණ ගන්නවා. නැත්නම් y අක්ෂය වටා ගුණ සැලකීමෙන් y අක්ෂය වටා ගුණ සැලකීමෙන් ලියන්න පුළුවන් පොතේ මුළු ස්කන්ධය x භාගයෙන් ඇති කරන ගූර්ණය m1 x1 ඇති කරන ගූර්ණයයි m2 x2 ඇති කරන ගූර්ණයටයි සමානයි. මේකේ හාරලා නැති හින්දා ඍණ කතන්දර නැහැ. ඔක්කොම එකතු වෙලා ඉන්නේ. එතකොට x භාග කියන එක කෙනා ලියන්න පුළුවන් m1 x1 එකතු කිරීම m2 x2 බෙදීම m1 එකතු කිරීම m2 කියලා. හරි. ආදේශ කියලා සුළු කරමු බලන්න. m1 කියලා කියන්නේ එක බෙදීම 3ක් phi 9ක් r වර්ගය වතාවක් h වතාවක් rho වතාවක් x1 කියලා කියන්නේ 4 බෙදීම 3ක් h එකතු කිරීම phi r වර්ගය වතාවක් 2h වතාවක් rho වතාවක් 2h බෙදීම ස්කන්ධය එක බෙදීම 3ක් phi 9ක් r වර්ගය වතාවක් h වතාවක් rho එකතු කිරීම phi r වර්ගය වතාවක් 2h වතාවක් rho ඔක තමයි. මේකේ පොදු සාධක විදිහට තියෙන r වර්ගය පොදුයි දෙන්නටම h එකක් පොදුයි rho පොදුයි මේ ටික කපලා අයින් කරමු. phi කැපෙනවා r වර්ගය කැපෙනවා එක h එකක් කැපෙනවා r වර්ගයේ phi h rho කැපෙනවා. ඉතුරු වෙන කට්ටිය ලිව්වොත් එහෙම පළවෙනි එක්කෙනාගෙන් ඉතුරු වෙන්නේ මෙයාට මෙයා කැපිලා 3ක් එනවානේ. මේකෙත් මෙතන එනවා 9යි h බෙදීම 4 එකතු කිරීම 4යි h බෙදීම මෙතන යට එනවා 3 එකතු කිරීම 2 කියලා එන්නේ. 2 5යි. සුළු කරමු බලන්න. 4 කට 16යි 16යි 9යි 25යි 5යි. 5යි h බෙදීම 4ක් තමයි එන්නේ. ඒකනේ පෙන්වන්න තියෙන්නේ. ඔව් 5යි h බෙදීම 4ක් කියන්නේ. හරියට වෙන්නේ. ඊට පස්සේ කියනවා මේ වස්තුව හරිද මේ වස්තුව පුතේ එල්ලනවලු කම්බියක මේ මොකද්ද එක එල්ලනවලු බිත්තියක එල්ලනවලු හරිද මම ඔයාලට ගාන පොඩ්ඩක් ෂෙයා කරන්නම් කියනවා මේක එක් කෙලවරක් සිවිලිමක හා අනෙක් කෙලවර කේතුවේ වෘත්තාකාර පතුලේ පරිධිය ඒනම් ලක්ෂයකට සවිකොට ඇත. හරිද? right. මම මෙහෙම කරන්නම්. ඒක ලෝක එල්ලනකොට තේරුම් ගන්න ඕන පොයින්ට් එක මේකයි. දැන් මෙයාගේ හරිද?
මෙන්න මේ වගේ තැනකින් තමයි ওই ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. මේ උස h නම් අපේ ආවේ 5යි h බෙදීම 4කින්. එහෙනම් මේ කොටස එනවා ඇත්තේ h බෙදීම 4ක්. මෙන්න මේ වගේ තැනක තමයි ඔය ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ඒ කියන්නේ බර ක්‍රියා කරන්නේ ඔය වගේ තැනකින් mg නැත්නම් w. මෙයා එල්ලනවා කියන්නේ මෙන්න මේ වගේ තැනකින් a වලින් වගේ එල්ලන්නේ. ඔහොම එල්ලනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේකයි මේ එල්ලන ලක්ෂයයි ඒක රේඛීය වෙන විදිහට තියෙන්න එපා. තන්තුවෙන් එල්ලනවා නම් ඒකින්ද මේ වස්තුව ආනත වෙනවා. හරිද? රයිට්. ආනත වෙන විදිහට හදාගමු. ඔවුන් ඔය වගේ හිටිනවා ඇති. එතකොට මෙන්න මේ වගේ තැනක A කියලා ලක්ෂයක් පිහිටවුවොත් එහෙම A කියන ලක්ෂයේ ඉඳලා මේ වගේ තැනක සිවිලිමත් තිබ්බනම් තන්තුවක් දාලා මෙතන ඉඳන් මෙතෙන්ට එල්ලලා තියෙනවා. ඊට පස්සේ බර මේ වස්තුවේ බර මෙතන ඉඳන් මෙතෙන්ට පල්ලෙහාට ක්‍රියා කරනවා. මොකද බල දෙකක් යටතේ මේ පද්ධතිය දැන් සමුතුලිත වෙලා තියෙන්නේ. එහෙනම් ඒ බල දෙක අනිවාර්යයෙන්ම එකම රේඛාවේ පිහිටන්න ඕනේ. ඒ ක්‍රියා රේඛා එකම තියෙන්න ඕනේ. තන්තු යාදිත්‍ය T කියලා ගමු. මේක ආනතියක් තියෙනවා. හරි. මෙන්න මේ ආනතිය අහන්නේ තිරසටද කොහෙද? සමමිතික අක්ෂයේ යටියත් සිරස සමග සාධන කොණය. ඒ කියන්නේ මෙන්න මේ කෝණය. යටි අත සිරසත් එක්ක සාධන කෝණය ඇල්ෆා නම්. ඇල්ෆා තමයි අහන්නේ. right? ඒක හොයන්න පුළුවන් පුතේ මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන්නේ මෙන්න මේ දුර මේ කෝණය ඇල්ෆා නම් මෙන්න මේ කොටස් ටික ඇඳගත්තොත් එහෙම මම චුට්ටක් ඒක ඇඳලා පෙන්නන්නම්. මේ කෝණය ඇල්ෆා නම් මෙන්න මේ කෝණෙත් ඇල්ෆා. හරිද? right. මේ පාදේ h බෙදීම 4යි. මේක 3යි r. හරිද? එතකොට මට tan alpha ලියන්න පුළුවන් tan alpha සමානයි 3යි r බෙදීම h බෙදීම 4යි. සුළු කරපුවාම 12යි r බෙදීම h කියලා වෙලා උත්තරේ බලන් හිටියා වගේ එනවා. පොඩි කැලලක් හදන්න තිබ්බා තියෙනවා. ඊට පස්සේ කියනවා ගානේ කේතුවේ ශීර්ෂයේදී සංයුක්ත වස්තුවේ සමමිතික අක්ෂය දිගේ P නම් බලයක් යෙදීමෙන් හරිද සංයුක්ත වස්තුවේ සමමිතික අක්ෂය තිරස්වන ආකාරයට සංයුක්ත වස්තු සමතුලිතතාවය තිබේ. ඒ කියන්නේ අහන්නේ P බලය හා තන්තුවේ ආතතිය W හා ඇල්ෆා ඇසුරෙන් සොයන. මෙහි W යන සංයුක්ත වස්තු බලයයි. බලන්න පුතේ. දැන් මොකද කරනවා කියන්නේ මේ වස්තුව හරිද මේ වස්තුව මෙන්න මේ විදිහට තිරස් වෙන විදිහට මේ කෙලවරින් බලයක් යොදනවලු. හරි. දැන් එතකොට ඔයාලා තේරුම් ගන්න ඕන දෙයක් තමයි මෙතන මේ වගේ තැනක තමයි එල්ලලා තිබ්බේ. මේක උඩට තිබ්බ එක්කෙනා මෙහාට දකුණු අත පැත්තට තල්ලු කරලා තමයි මේ P කියන බලය දෙන්න වෙන්නේ එතකොට. නිකන් හිතලා බලන්නකෝ. P කියන බලය දෙන්න වෙන්නේ ওই විදිහට. එතකොට මේක එල්ලලා තියෙන්නේ මේ වගේ තැනක. තන්තු යටදී මේ මෙහෙම හිටින්නේ එතකොට. හරිද? බර ක්‍රියා කරන්නේ මෙතනින්.
බර ක්‍රියා කරන්න මෙතනින් පල්ලෙහාට ඔය විදියට. එතකොට මේක බල 3ක් යටතේ පද්ධතිය සමතුලිත වෙන්න නම් අනිවාර්යයෙන්ම මේ එකම ලක්ෂයකදී හම්බ වෙන්න ඕනේ. එහෙනම් තන්තුවේ ආතතිය ක්‍රියා රේඛාව දික් කරපුවාම මේ W වලින් මේ මෙන්න මේ ගුරුත්ව කේන්ද්‍රය හරහා යන්න ඕනේ. අනිවාර්යයෙන්ම මොන ඔය සිද්ධි ටික වෙන්න ඕනේ. ඊට පස්සේ සාමාන්‍ය බල සමතුලිතතාවයක් දාන්න තියෙන්නේ අපි දැනට දන්නවා මෙන්න මේ කෝණය ඇල්ෆා. එහෙනම් මෙතනත් කෝණය ඇල්ෆා කියලා. මම ඔක පොඩ්ඩක් පැහැදිලි වෙන්න අඳින්නම් දැන්. මෙයාගේ බර මෙතනින් පල්ලෙහාට P බලය මෙතනින් ඊට පස්සේ තන්තුවේ ආතතිය ඔය විදිහට එතකොට මේක අඳින්න පුළුවන් මේ පැත්තට P කියලා බලයක් තිබ්බා මේක පල්ලෙහාට W ඊට පස්සේ මෙතන යා කරවුවාම මේ පැත්තට ආතතිය T මේ කෝණය ඇල්ෆා අපි දැනට දන්නවා sin ඇල්ෆා නේද tan ඇල්ෆා tan ඇල්ෆා සමානයි 12 බෙදීම 1යි r බෙදීම h කියලා හරි එතකොට මේකෙන් w සහ ඇල්ෆා භාවිතයෙන් t එහෙම ලියන්න කියලා තියෙන්නේ පද්ධතිය සමතුලිතයි නම් ඉහළට බල සලකපුවාම t sin ඇල්ෆා සමානයි w වෙන්න ඕනේ එතකොට t කියන එක කෙනා ලියන්න පුළුවන් w බෙදීම sin ඇල්ෆා කියලා පුතේ මේකේ තියෙන්නේ අහන්නේ w සහ ඇල්ෆා ගෙන් විතරයි ලියන්න කියලා තියෙනවා w සහ ඇල්ෆා පමණයි එතකොට මේ tan ඇල්ෆා පාවිච්චි කරලා sin ඇල්ෆා මොකද්ද කියලා හොයන්න කියලා නෑ කොහොමද එතකොට t කියන්නේ මේක ඊට පස්සේ p ගත්තොත් එහෙම තිරස් බල සලතාව p සමානයි t cos alpha වෙනවා. එතකොට t කියන්නේ මේක නම් p සමානයි w බෙදීම sin alpha වතාවක් cos alpha එන්නේ. එතකොට සුළු කරපුවම මොකක්ද දෙන්නේ? w බෙදීම tan alpha නේ. මේ උත්තර දෙක තමයි එන්නේ. 2013 ගත්තාම 2013 කියනවා අරේ ඇල්ෆා අරේ A වෙන්නේ නැද්නේ අරේ A වූ ඒකාකාර ඝන අර්ධගෝලයක ස්කන්ධ කේන්ද්‍රයේ සම්මිතික අක්ෂය මත ආධාරකයේ කේන්ද්‍රයේ සිට මෙන්න මෙච්චර දුරකින් පිහිටන බව පෙන්වනවා. ඒතකොට දැන් 2011ත් ඔය ගාන හදලා 2013ත් ඒකම තමයි අහලා තියෙන්නේ. රයිට්. ඊට පස්සේ කියනවා සංයුක්ත ඝන වස්තුවේ හොයන්න තියෙන්නේ එකම ඒකාකාර ද්‍රව්‍යයකින් සැදී ඝන අර්ධගෝලයක් හා ඝන ගෝලයක් දිග 2l සහ ස්කන්ධ m වූ ඒකාකාර දණ්ඩක දෙකලවරට රූපයේ පරිදි මෙන්න මේ විදිහට සම්බන්ධ කරලා තියෙනවා. කොහොමද අන්තිමට කියනවා අර්ධගෝලයේ ආධාරකයේ සිට අර්ධගෝලයේ ආධාරකයේ කේන්ද්‍රය සිට යාරකට ඉඳලා මෙන්න මෙච්චර දුරකින් මේ සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටනවා කියලා පෙන්වන්න කියලා. හරි. මම හිතන්නේ මේ ගුරුත්ව කේන්ද්‍රය පෙන්වන එක ඔයාලට කරගන්න පුළුවන්. කියනවා මම දැන් ඒ උත්තරේ පාවිච්චි කරලා ඊළඟ කොටසට තමයි ගාන හදන්නේ. කියනවා මෙම වස්තුව තිරසට තීටා කෝණයක් ආනතව අචල තලයක් මත අර්ධගෝලයේ ආධාරක තලය ස්පර්ශ කරමින් තබා ඇත. ලිස්සායාම වැළැක්වීමට ප්‍රමාණවත් තරම් තලය රළු යයි උපකල්පනය කරමින් tan තීටා මෙන්න මේක නම් වස්තු සංයුක්ත වස්තුව නොපෙරළෙන බව පෙන්වන්න. ඊට පස්සේ L සමානයි 4r බෙදීම 3 හා තීර සමානයි 5 බෙදීම 6 නම් සංයුක්ත වස්තුව නොපෙරළෙන බව පෙන්වනවා. සංයුක්ත වස්තුව මත ආනත තලයේ මගින් යොදන අභිලම්බ ප්‍රතික්‍රියාවේ විශාලත්වය සොයන්න. ඒක ඇල්ල හදන්න. right. රූප සරණ ගන්න වෙන තැනකට
right right රූප සරණ ගත්තා දැන් මේක කියනවා තීටා ආනත තිරසට තීටා කෝණයක් ආනත ආනතලයක් මත මෙයාව තිබ්බලු right මං ආනතලේ ඉඳලා ඉන්නම්කෝ ආනත තලය අඳිමු මෙන්න මේ වගේ ආනතලයක් මත මේ වස්තුව මෙතකොට තිරසට තීටා කෝණයක් ආනතය මේක මෙයාව අරගෙන ඔහොම පිටව ගන්නවා හරිද right එතකොට දැන් අපි දන්නා මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මෙයාගේ අරේ 2r නම් මෙන්න මේ වගේ දුරකින් ඇති ගුරුත්ව කේන්ද්‍රය g හරිද මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර මම මෙතන O කියලා දාගන්නම්කෝ OG කියන දුර 6න් එකක් 8යි r එකතු කිරීම 3යි l කියලා ඉවරලා අපිට කලින් ගානේ සංයුක්ත ඝන වස්තුවේ ගුරුත්ව කේන්ද්‍ර වෙන කොටසදී හොයා ගන්න තිබ්බා. දැන් මේ වස්තුව ඔය වගේ පිහිටීමක තියලා තියෙනවා නම් එයාගේ බර ක්‍රියා කරන්නේ ඒ ගුරුත්ව කේන්ද්‍රෙ ඉඳලානේ. එහෙනම් මෙතන ඉඳලා මෙහෙම එයාගේ බර පල්ලෙහාට ක්‍රියා කරනවා. එයාගේ බර W කියලා දාගමු. මේකේ කොහේ හරි ස්කන්ධ දීලා තියෙනවද? එකම ඒකාකාර ද්‍රව්‍යකින් සැදි ඝන අර්ධගෝලයක් හා ඝන ගෝලයක දිග 2l සහ ස්කන්ධ m ඒකාකාර දණ්ඩක දෙක වෙනස. right එතකොට මේ ගෝලයේ ස්කන්ධයත් m මෙයාගේ ස්කන්ධයත් m මෙයාගේ ස්කන්ධය ගත්තොත් එහෙම 4 බෙදීම 3ක් 5r ඝනය ρ සමානයි m. හතරයි m කියලා ඉන්නේ නේ. මේ ස්කන්ධය 4m කියලා. මෙම වස්තුවේ තිරසට හරි. එතකොට මේ W කියලා කියන්නේ ඇත්තටම එතකොට 6ක් mg වලට සමානයි. මොකද මේක 4m අරකෙම 6ක් mg. right? ඊට පස්සේ මෙයාගේ ප්‍රතික්‍රියාව යන්නේ තලයට ලම්බකව එතන ඉඳලා මෙහෙම යනවා ඇති. ඒක මම දාගන්නම් R කියලා. මේක පල්ලෙහාට ලිස්සන්න යන හින්දා මෙයාගේ ඉහළට තමයි තියෙන්න ඕනේ අපේ මේක ඝර්ෂණ බලය. පැත්තට තියෙන්නේ. ඒක F ඝර්ෂණ කියලා දාගන්න. නැත්නම් F dash කියලා දාගන්න. F dash.
ඒක හැබැයි මේ විදිහට ඔය විදිහට තිබ්බොත් එහෙම මේකේ මේ මෙතනින් ඇති වෙනවානේ ගූර්ණයක්. ඒකින්ද ඔය තියෙන විදිහක් තියෙනවා නම් තියෙන්නේ මෙහෙම. මෙන්න මේ වගේ ඇත්තේ ඔය R F එක මෙතන. ඒ මන් දැන් මේක මෙතනින් ඇන්ද කියලා කියන්නම්. මේක මෙතනින් ඇන්දේ අපි ඇඳපු විදිහට ඇන්දා නම් අපි ඇඳපු විදිහට ඇන්දොත් එහෙම මේකේ මේ අර ප්‍රතික්‍රියාවෙනුයි ඝර්ෂණ බලයෙනුයි ඇති වෙන ඝර්ෂණ ප්‍රතික්‍රියාව කියන එක්කෙනා ඒ ඝර්ෂණ ප්‍රතික්‍රියාවයි W කියන දෙන්න විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙලා ගූර්ණයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. එතකොට මේක උඩින් පල්ලෙහාට පෙරලෙනවා. මේක මේ විදිහට තිබ්බොත් විතරක් ඕම් පෙරලෙන්නේ නැහැ. හේතුව එතකොට ඝර්ෂණ බලයයි ප්‍රතික්‍රියාවයි දෙන්නගේ ඇති වෙන ඝර්ෂණ ප්‍රතික්‍රියාව කියන එක. ඒ කියන්නේ R ගෙනුයි F dash ගෙනුයි ඇති වෙන ප්‍රතික්‍රියාව මේ W ට සමාන වෙලා ඕක සමතුලිතව පිහිටනවා ඇති. right. බල ලකුණු කරද්දී බල ටික ලකුණු කරන්න පුළුවන් මේ විදිහට. මේ කෝණය θ හින්දා මෙන්න මෙතන හැදෙන කෝණයක් θ වෙනවා. ඒ කෝණය θ නම් මෙන්න මෙතන කෝණයක් θ වෙනවා. ඊට පස්සේ අපි දන්න දේවල් ටික ලියුවොත් එහෙම f dash කියන එක කෙනා ලියන්න පුළුවන් mu වතාවක් r කියලා. එතකොට තව දේවල් ලියන්න පුළුවන් ඉහළට සමතුලිතතාවය සලකවුවොත් එහෙම r cos theta සමානයි w නැත්නම් 6ක් mg වෙනවා. 6ක් mg වෙනවා. තිරස්ව බල සලකවුවොත් එහෙම f dash සමානයි නැත්නම් f dash තලයේ දිගේ කියලා ගත්තා නම් ලේසි නේද? f dash cos theta r sin theta වෙනවා. එතකොට mu r cos theta සමානයි r කියන්නේ 6ක් mg බෙදීම cos theta r කපලා ඉන්නවා. mu සමානයි tan theta වෙනවා. right. මේකේ ගූර්ණයක් කරන් ගන්න හදමු. කොහෙන්ද ගන්න? right. මේකේ මෙන්න මේ වගේ දෙයක් කරගන්න පුළුවන්. right. මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර මම L කියලා ගත්තොත් මේ L කියන එක කෙනා ලියන්න පුළුවන් L සමානයි OG වතාවක් tan theta කියලා. හරිද? මේ වස්තුව දැන් මේ තියෙන විදිහට පෙරලෙන්නේ නැහනේ. හැබැයි මේ L කියන එක්කෙනා හරිද? L කියන එක්කෙනා හැම වෙලාවෙම 2r ට වඩා පොඩි නම් 2r ට වඩා පොඩි නම් වස්තුව නොපෙරළේ.
හරිද? හැබැයි 2ir වුණොත් එතකොට මෙන්න මේ l කියන එක කෙනා මෙන්න මෙතෙන්ද පිහිටන්නේ. එහෙම වුණොත් ගොඩක් වෙලාවට මේක පෙරලෙන්න ඉඩ තියෙනවා. බැරි වෙලා හරි l ට වඩා වැඩි වුණොත් එහෙම l කියන එක කෙනා මේ 2irට වඩා වැඩි වුණොත් මේ වගේ තැනකට ආවොත් එහෙම අනිවාර්යෙන්ම මේ මෙන්න මෙතන ඉඳලා මේ යන බලයෙන් මේ වස්තුව පෙරලෙනවා. හරිද? ඒ කියන්නේ r කියන එක්කෙන l කියන එක්කෙන 2irට වඩා පොඩි වෙන තාක් මේ වස්තුව පෙරලෙන්නේ නැහැ. ඒක තමයි තර්කය. ඒ කියන්නේ OG වතාවක් tan θ 2irට වඩා පොඩි නම් මේක පෙරලෙන්නේ නැහැ. නැතුව මේ ගාන අර අසමානතාවයකින් හදන්න වෙන්නේ ළමයි. right? OG කියන එක්කෙනා දන්නවා අපි හොයාගත්තා 6න් පංගුවක් 8ir ධන 3il. tan θ කියන්නේ mu. මේක අහන්නේ tan θ තමයි. tan θ විතරම දාමු. tan θ උඩයි 2ir. මේක හරස් ගුණිතය කරපු ගමන්ම හරස් ගුණිතය කරපුවම උත්තර එනවා tan θ කුඩා හෝ සමානයි 12ir බෙදීම 8ir ධන 3il කියලා. ඔව් මෙන්න මේ අසමානතාවය තෘප්ත කරනකම් මේ වස්තුව පෙරලෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ අංක 1 මෙන්න මේක තමයි පෙරලෙන්නේ නැති වෙන්න තියෙන්න ඕනේ කොන්දේසිය. මේ L කියන එක්කෙනා අනිවාර්යයෙන්ම 2irට වඩා පොඩි වෙන්න ඕනේ. එතකම් මේ වස්තුව පෙරලෙන්නේ නැහැ. හැබැයි ඊට වඩා වැඩි වුණොත් අනිවාර්යෙන් පෙරලෙනවා. ඇයි? මේ වගේ තැනක තිබ්බොත් එහෙම අනිවාර්යෙන්ම මෙන්න මෙතනින් මේ ඇති කරලා දෙන ගූර්ණය. හරි. මේ ගුරුත්ව කේන්ද්‍රයෙන් එතකොට ඔහොම මේ පැත්තට මේක පෙරලලා දෙනවා. මෙන්න මේ ලක්ෂයට ආවත් ඒත් ෂුවර් නෑ. මේ අතර තිබ්බොත් එහෙම අවුලක් වෙන්නේ නැහැ. ඊට පස්සේ L සමානයි 4ir. තීර සමානයි මෙන්න මෙච්චර නම් වස්තුව නොපෙරළෙන බව පෙන්වන්න කියලා කියනවා. ආදේශ කළ බලමු. tan θ කුඩායි 12ir බෙදීම අපි ඒක ඉස්සෙල්ලා මේක හොයාගෙන ඉමුනේ. L සමානයි 4ir බෙදීම 3 θ සමානයි 5 බෙදීම 6 විට tan 5 බෙදීම 6 කියන්නේ අංශක 30යි. ඒ කියන්නේ 1ට මූල 3යි. ඊට පස්සේ 12ir බෙදීම 8ir එකතු කිරීම 3යි 4ir බෙදීම 3 4ir බෙදීම 3යි එන්නේ 3 වතාවක් 4ir බෙදීම 3. එතකොට 3ට මේ 3 කැපෙනවා 12යි මෙතන උත්තර 1යි. හරිද? එතකොට මේක අංක 1 නම් එකෙන් එකයට මූල 3 1 තෘප්ත කරයි. ඇයි එකයට මූල 3 කියලා කියන්නේ සාමාන්‍යයෙන් ළමයි 0.0 ගාණක්. ඒ කියන්නේ 1.7 වෙනි වෙදෙන්න ඕනේ ඔය. පොඩි ගාණක් එන්නේ එකට වඩා පොඩි තමයි. එකයට මූල 3 කියන්නේ එකට වඩා පොඩි අගයක්. ඒකින්ද තෘප්ත කරනවා. එම නිසා එක අණුව වස්තුව නොපෙරළේ. හරි. ඒ කියන්නේ මේ දීලා තියෙන කොන්දේසි ටික එකේ tan θ ටයි l ටයි ආදේශ කරපුවාම tan θ ගේ උත්තරය ආවේ මේක, අනිත් කැලේ ආවේ උත්තරේ මේක. එකට ආදේශ කරලා බලපුවාම ඇත්ත තමයි tan θ ගේ උත්තරය එකයට මූල 3යි, අරයාගේ උත්තරය 1යි. එකයට මූල 3 කියන එක එකට වඩා පොඩි. එහෙනම් පළවෙනියට අපි ගත්ත ඒ කියන්නේ නොපෙරළෙනවා කියන එක අදාළ කොන්දේසිය තෘප්ත කරනවා. වස්තුව ඉහත කොන්දේසි මත පෙරලෙන්නේ නැහැ කියලා ලියනවා. පැහැදිලිද? පැහැදිලිව බල සටහන ඇඳගත්තා. හරිද?
පැහැදිලිව බලසටහන ඇඳ ගන්නකොට අංක 1 තාත්විකව ඇඳ ගන්න. දැන් මාත් ඉස්සෙල්ලාම ඇඳගත්තේ R එහෙම අර කේන්ද්‍රය හරහා යන විදිහට. හැබැයි ඒක පැහැදිලිව තේරෙනවා එහෙම ඇඳොත් එහෙම බල යුක්මක් හැදිච්ච ගමන්ම මේක පෙරලෙනවා කියලා. ඒකින්ද තමයි අර ඝර්ෂණ බලයයි R කියන ඒ සම්පූර්ණ කොටසම ගත්තේ මේ බලයේ ක්‍රියාරේඛාව හම්බ වෙන්න දැනට. right? එහෙම ඇඳගත්තා ඊට පස්සේ තර්ක කරා O ඉඳලා බලයේ ක්‍රියාරේඛාව අර 2R කැපෙන තැනට තියෙන දුර L කියලා දාගත්තා. ඒ L කියන එක්කෙනා 2R කියන දුරට වඩා අඩුයි නම් වස්තුව පෙරලෙන්නේ නැහැ කියලා වෙරලා කොන්දේසියක් දැම්මා. ඒක තමයි අංක 1. ඒ කියන්නේ පෙරලෙන්නේ නැති වෙන්න නම් ඕක ඒ දේ තමයි වෙන්න ඕනේ. L කියන එක්කෙනා කුඩා වෙන්න ඕනේ 2Rට වඩා. එහෙම නොවුනොත් එහෙම අර මේ අනිවාර්යෙන්ම බල යුග්මයක් ඇති කරනවා. මොකෙන්ද මේ ඝර්ෂණ සම්ප්‍රයුක්තෙනුයි බලයයි දෙන්න එකතු වෙලා බල යුග්මයක් හදලා වෙරලා වස්තුව පෙරලනවා. දැන් මේ කියන කොට මේ අසමානතාවය ඇතුළතදී මෙන්න මේ අසමානතාවය ඇතුළතදී ඒක වෙන්නේ නැහැ. L කියන්නේ OG tan alpha ඒකට ආදේශ කරා සුළු කරා ඊට පස්සේ අගයන් ආදේශ කරා දීලා තියෙන අගයන් දෙකක් tan alpha ට ආදේශ කළා උත්තරයක් tan theta ට ආදේශ කළා උත්තරයක් ගත්තා මේ දකුණු අත පැත්තට ආදේශ කළා උත්තරයක් ගත්තා ඒකත් නොපෙරළෙන කොටසට අදාළ කොන්දේසිය තෘප්ත කරනවා. එහෙනම් මෙන්න මේ සීමා යටතේදීත් වස්තුවට මුකුත් කරදරයක් වෙන්නේ නැහැ පෙරලෙන්නේ නැහැ. right? ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ සම්පූර්ණ ලකුණු 150ක් ගාණක්. ඒකින්ද පුළුවන් තරම් කොටස් 3යි යහන්නේ. හැම කොච්චර ගණන් තිබ්බත් ගුරුත්ව කේන්ද්‍රයෙන් යහන්නේ කොටස් 3යි. පළවෙනි එක අනුකලනය කරලා වෙලා මූලික ඝන වස්තුවක ගුරුත්ව කේන්ද්‍ර හොයන්න එනවාමයි. ඊට පස්සේ සංයුක්ත ඝන වස්තුවක ගුරුත්ව කේන්ද්‍ර හොයන්න එනවා. දැනට අපි කතා කරේ නැහැ x සහ y ඛණ්ඩාංක දෙකම තියෙන ගුරුත්ව කේන්ද්‍ර හොයන්න එන කොටස් තියෙන. ඒ කියන්නේ x අපි තාම කතා කරේ y අක්ෂය වටා ගුරුත්ව කේන්ද්‍ර හොයනවා විතරයි. x අක්ෂය වටා ගුරුත්ව කේන්ද්‍ර හොයන්න එනවා. හේතුව දැන් මේ වස්තු සමමිතිකන හින්දානේ y බිඳුවනේ. පොඩ්ඩක් හරි අසමමිතික වුණොත් එහෙම. හරිද? හුඟක් වෙලාවට ඔය හැන්දක් වගේ එකක් තව මොකක් හරි ඔය මේ ගෝලාකාර වස්තුවකට දණ්ඩක් හයි කරලා ඒ කියන්නේ ගෝලාකාරයේ කෙළවරට දණ්ඩක් හයි කරනවා. ඒ වගේ වුණාම අර y ඛණ්ඩාංකය උත් වෙනවා ගුරුත්ව කේන්ද්‍රයට. හරි. එහෙමයි කියලා වෙලා ගාන ලොකු වෙනසක් වෙන්නේ නැහැ. එක ගුරුත්ව කේන්ද්‍රයක් බිඳුව වෙන විදිහට තියාගත්තා. ඒ කියන්නේ y ඛණ්ඩාංකය බිඳුව වෙන විදිහට තියාගත්තාම ඉතිරි ගුරුත්ව කේන්ද්‍ර හොයාගන්න පුළුවන්. මොකද මුළු ස්කන්ධයක පාවිච්චි කරලා ගාන හදන්නේ. මට කියන්න උවමනා තියෙන මේක ගුරුත්ව කේන්ද්‍රයේ ගාන ලකුණු 150ක සම්පූර්ණ ගානක්. ඔයාලා හදන ගණන් වල සාමාන්‍යයෙන් ඔය මේ අනුකලනය කරන පාර්ට් එකට ලකුණු මම කලින් කිව්වා වගේ 50ක 60ක ගානක් හම්බ වෙනවා. ඉතිරි සංයුක්තයකටත් 50ක 60ක් විතර හම්බ වෙනවා. අරකටත් 50ක 60ක් විතර හම්බ වෙනවා. ගොඩක් වෙලාවට මෙන්න මේ කොටසේ දැන් ඔයාලට තේරුම් ගන්න ඕන දේ තමයි 2013 ගානේ මම දැන් මේ කොටස හදනකොට මං අවකලනය අනුකලනය කියන කොටස පාවිච්චි කරේ නැහැ. සංයුක්ත ඝන වස්තුවේ කියන කොටස ගාන හදන්න නැතුව මේ අන්තිම කැල හැදුවේ. හරිද? දැන් දරුවෙකුට ඕනනම් ඔයාලට ඕනනම් පුළුවන් පුතේ ගානේ Tamanට කැමති කොටසක් හදන්න. පුළුවන් නම් ගොඩක්ම හොඳයි ඔය තුනම එකපාරම හදන්න දාන එක. පැය භාගකින් හදන්න. මේ හැබැයි කාට හරි අමාරුයි නම් අපි තුමු අනුකලනය කොට අමාරුයි කියලා. එහෙනම් ඔයාලට පුළුවන් සංයුක්ත ඝන වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයයි සමතුලිතතාවයේ කොටස හදන්න. කාට හරි සමතුලිතතාවය බැරි නම් අර කොටස් දෙකෙන් එකක් හදන්න පුළුවන්. මොකද ඔය කොටස් තුනම බැරි වෙන්නේ නැහැ. ඒකයි මේ ගුරුත්ව කේන්ද්‍රයේ ගානේ වටිනාකම. හරිද? ඔය කොටස් තුනම බැරි වෙන්නේ නැහැ. අනිවාර්යෙන් දරුවෙකුට දෙකක් හෝ තුනක් අනිවාර්යෙන් පුළුවන්ම තමයි. ඒ කියන්නේ තුනම පුළුවන් වෙනවා. නැත්නම් ඒක කොටස් දෙකක් පුළුවන්ම තමයි. ඒ කියන්නේ ගානේ ලකුණු 150න් ලකුණු 100ක් ගන්නවා කියන එක කරන්න පුළුවන් දෙයක්. හරිද? 100ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ගන්නවා කියන එක කරන්න පුළුවන්. දැන් අන්තිම ගානේම හදනකොට අනිවාර්යෙන් බල ලකුණු කරන ඒවා වෙන්න ඕනේ දේ. ඒ කියන්නේ වස්තුවක සමතුලිත නම් ඒ සමතුලිතතාවය රැකෙන්න විය යුතු කොන්දේසි නම් හොඳට අවබෝධ වෙලා තියෙන්න ඕනේ. ඒතකොට ඔයාලට ගාන හදනකොට ගොඩක් ලේසි මේ ඒ අසමානතා හැම දාගන්න.
right ඊළඟ කාරණාව පැහැදිලි අනිත් කාරණාව දැන් මේ කොච්චර වුණත් දුක හිතන්න එපා මේ ඔන්ලයින් කරන එක ගැන අපි දන්නවා ඔයාලට කොහොමත් මේ නොවැම්බර් මුල හරි ඔක්තෝබර් අග හරි මේ නොවැම්බර් මැද හරි කවදා හරි මේ අවුරුද්ද ඉවරෙන්න හරි ලබන අවුරුද්ද මුල හරි කමන්නේ විභාගෙ තියෙනවා. හරිද පුතේ? එතකොට ඔයාලා අවුරුදු 12ක් 13ක් ඉගෙන ගත්තේ ලයිව් ක්ලාස් වල. එතකොට එහෙම ළමයෙකුට ඔන්ලයින් ක්ලාස් කියන එක ඇත්තටම ටිකක් අමුතු දෙයක් තමයි. දැන් 6 වසරේ වගේ ඉඳන් දැන් එන ළමයෙකුට ඔන්ලයින් ක්ලාස් කියන එක එයාලා පුරුදු වෙනවා. එනකොට ඔයාලා අවුරුදු 13ක් 14ක් විතර එක දිගට ඉගෙනගෙන තියෙන්නේ සාමාන්‍ය ගුරුවරයෙක් ළඟ ඉඳලා. එහෙම වුණාම දැන් මේ ඔන්ලයින් ක්ලාස් එක කියන එක ඔළුවට දාගන්න එපා. හැම වෙලාවෙම මේක අමාරුයි මේක මට බෑ මේක එහෙම දාගන්න එපා. එහෙම දාගත්තොත් ඔයාලට මේ දවස් ටික ඇත්තටම මේ කියන්නේ දැන් කරපු ටිකත් අමාරු වෙයි. මේ ඉස්සරහට තියෙන දවස් ටික සති ටිකත් අමාරු වෙනවා. ඒකින්ද පුළුවන් තරම් හරිද? පුළුවන් තරම් මෙහෙම ලෝක වෙනස් වෙනවා. මේ වෙනසට අපිත් වෙනස් වෙන්න ඕන ළමයි. හරිද? ගුරුවරු විදිහට අපිත් වෙනස් වුණා. ළමයි විදිහට ඔයාලත් වෙනස් වෙන්න ඕන. මොකද අපිත් දැන් පුළුවන් ක්‍රම අපිත් ඇත්තටම මේ එක එක උපකරණ ගත්තා. ඒවා අසුරවන්න ඉගෙන ගත්තා. ඈ මේ ඔයාලට පෙන්නවොත් එහෙනම් මෙතන මේ හරිය මං කරන හරිය ගත්තොත් එහෙම අපි වෙනම වයිට් බෝඩ් අරගෙන අනමන ඒ අපි අනුවර්තනය වෙච්ච විදිය. හරිද? ලංකාවේ හැමෝම මේ විදිහට අනුවර්තන වුණා. ලංකාවේ විතර නෙවෙයි ලෝකෙම. ඉතින් දරුවනේ ඔයාලත් අනිවාර්යයෙන්ම අනුවර්තනය වීමක් විය යුතුමයි. රයිට්? ඒක නිසා හිත නරක කරගන්න එපා. අනිත් එක කොරෝනා කියන එක මේ නිදහසට කාරණාවක් කරගන්නත් එපා. මොකද ඔයාලා නිදහසට කාරණාවක් කරගෙන ඔයාලා දැන් ඔයාලට කියන්න පුළුවන් ඔයාලා ගෙවල් වලට උනම් කියන්න පුළුවන් මෙහෙමයි කොරෝනා හින්දා අපිට මේ සැර විභාග ලියන්න අමාරුයි නැත්නම් විභාග ටිකක් අමාරුයි කියලා. ඔයාලම හිතලා බලන්න ඔය නිදහසට කාරණාවෙන් ඇත්තටම අවාසි වෙන්නේ ගෙදර මිනිසුන්ටද රටටද නැත්නම් ඔයාලටද කියලා. උතන ඇත්තටම අවාසි වෙන්නේ ඔයාලට. හරි තමන්ගේ ජීවිතේනේ අවුරුද්දක් හරි පස්සට යන්නේ. පැහැදිලි? අනිත් එක ප්‍රශ්නයක් දැන් අපේ ප්‍රශ්නෙට හොඳට අර මේ සංවිධානාත්මකව සූදානම් වෙනකොට ඒ ප්‍රශ්නෙන් පැනලා යන්න ලෑස්ති වෙන්න එපා. පුළුවන් තරම් කරන්න මහන්සි වෙන්න මේ ක්‍රමේ වෙනස් තමයි. පොඩ්ඩක් අනුවර්තනය වෙලා ගණන් ටිකක් එම හද ගණන් ටිකක් හද පාස් පේපර්ස් කර දැන් අපි මාර්තු මාසේ අප්‍රේල් මාසේ ඒ කියන්නේ කොරෝනා මේ වහන්න කලින් අපි ඒ දවස්වලම හරියටම සති 20ක් තියලා 2000 ඉඳන් පේපර්ස් කරන්න පටන් ගත්තානේ නේද? හරියටම 2000 ඉඳන් කරන්න බෑ. 2000 ඉඳන් හරියට පේපර්ස් ටේක් කරා මේ ගිය සතිය මේ සතිය වගේ වෙනකොට 2020 පේපර් එක කරලා ඉවරයි. ඒතකොට අවුරුදු 20ක පාස් පේපර්ස් කරපු දරුවෝ යාලා. හරිද? ඒක අවිශ්වාසවන්ත විදිහට හරියට ඔයාලා කරන්න. පැහැදිලි? ඒතකොට මේ ඉතිරි සති 12ක් විතර ප්‍රමාණය 12ක් වගේ ප්‍රමාණයකට තමයි දැන් ඔයාලට වැඩ කරන්න තියෙන්නේ. හරි? ඒකින්ද අර පහුගිය පාස් පේපර්ස් ටිකත් පාවිච්චි කරලා අලුතෙන් දැන් මම මොඩල් පේපර්ස් ටිකක් දෙන්නම්. ඒ පේපර්ස් ටිකත් කරලා හුරු වෙලා විභාගේ ෆේල් වෙන්න එක අමාරු කරගන්න. හරිද? ඒ කියන්නේ තමන් ගොඩාක් හොඳට පුහුණු වෙලා පාස් වෙන්න සාමාන්‍ය A එකකට B එකකට වගේම මහන්සි වෙන්න. හරිද? මොකද මේ සැරේ හැම ළමයම වගේ හැමෝම වගේ අතාරින මට්ටමක් තමයි හිතාගෙන ඉන්නේ. කියන්නේ ආරයිට් ඔකුත් නෑ මේක දැන් කොහොමද කෙලවෙලානේ තියෙන්නේ රටරත් කෙලවිච්ච එක අපිට මොනවා කතාවද අපිටත් කොහොමද කෙලවෙනවනේ කියලා. එහෙම එකක් නෙමෙයි. අපි දැනගන්න ඕනේ ප්‍රශ්න කියන දේවල් සාමාන්‍ය දේවල් ඕවා අනිවාර්යයෙන්ම එනවා ඒවට මුහුණ දෙන්න ඕනේ. හරි? අනිත් දේ ළමයි මේ ලෝකේ අර හිතන විදිහට එක විදිහටම තියෙන්නේ නැහැ. ඒකට අපි අනුවර්තන වෙන්න ඕනේ. හරි? ඒකින්ද මේ මම මේ කියන එක YouTube උත් දානවා. හේතුව දැන් අද වුණත් දැන් කීප දෙනෙක් ඉන්නවනේ YouTube එකෙන් බලන්න. ඉන්න පුළුවන් නම් තව වැඩ ටිකක් කරන්න හුරු වෙන්න පුරුදු වෙන්න පුහුණු වෙන්න වෙලාව කළමනාකරණය කරගෙන ගණන් ටිකක් හදන්න ඉගෙන ගන්න. හුඟක් වෙලාවට දැන් ළඟකදී මේ ඔය ඉන්ජෙක්ෂන් ගහලා මේ පටන් ගත්තාම
ඔයාලට ඔය කාල කළමනාකරණය ඉඩ කළමනාකරණය කියන්නේ දැන් පළවෙනි ඒ කොටසේ ඉඩ කොහොමද කළමනාකරණය කරගෙන ගානන් හදන්නේ ඊට පස්සේ පේපර්ස් බලනකොට පේපර්ස් වල පොයින්ට් වල ලකුණු හම්බෙන විදිහ අපි ඔය ටික කතා කරනවා. ඒ කියන්නේ ස්ට්‍රැටජි එක සිලබස් එක නම් ඉවර වෙනවා. තව ලබන සතිය ලබන මාසේ වගේ වෙනකොට කොහොමද සිලබස් එක ඉවර වෙනවා. සිලබස් ඉවර නැගලා විභාග පාස් වෙන්නේ අපි පුරුදු වෙමු කොහොමද අපි දැන් දන්න දේවල් ටික ලියලා උපරිම ලකුණක් ගන්න කියන එක. හරි. එහෙනම් මම පන්තිය නවත්තන අදට. ඔයාලා ඔක්කොලාටම ජය ජය ගුඩ් නයිට් සනමුද.